साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। ගරුකටයුතු ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අද දවසේ එනම් 2021 මැයි මාස 25 වෙනිදා වෙසක් පොය නිමිති කරගෙන විශේෂ ධර්ම සාකච්ඡාවකටයි එළඹෙන්නට සූදානම් වෙන්නේ. ඒ සඳහා අපි මාතෘකා මුඛයේ තබා ගන්නට සූදානම් වෙන්නේ අංගුත්තර නිකාය පිළිබඳව ධර්ම සාකච්ඡාවක් සිදු කරන්නටයි. ඒ සඳහා අපි මූලාරම්භයක් වශයෙන් ගරු අතිපූජනීය අපේ ලොකු ස්වාමීන් වහන්සේ එනම් ගල්වත්තේ සීලගාලීශී ලොකු ස්වාමීන් වහන්සේට මම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා පෙළෙහි පාලි පාඨ මගින් මේ දේශනාවට ආරම්භයක් ලබා දෙන ලෙස. අවසරයි ස්වාමීන් වහන්සේ. साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। सुत्तान्त पिटके अंगुत्तर निकायो पटमो भागो एकक निपातो चित्त पर्यादान वग्गो एवं मे सुतां एकं समयं भगवा सावत्त्यं विहरति जेतवने अनाथ पिंडिकास आरामे तात्र को भगवा भिक्खो आमन्तेसि भिक्खवोति बदन्ते तिते भिक्खो भगवतो पाच्चासोसुं भगवा एतद्वोच नां भिक्खवे अन्यं एकरूपंपि समनुपस्सामि यं एवं पुरिसस्स चित्तं पर्यादाय तिष्ठति यथा इदं भिक्खवे इति रूपं भिक्खवे पुरिसस्स चित्तं पर्यादाय तिष्ठति। सूत्र पिटकेहि अंगुत्तर संहिता प्रथम भागे एकक निपातය චිත්ත පරියාදාන වර්ගය. මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයකදී භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර සමීපයේහි අනේ පෙරළු සිටු විසින් කරවන ලද ජේතවනාරාමයේහි වැඩ වසනසේක. එකල්හි භාග්‍යතුන් වහන්සේ මහණෙනි භික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂූහු වහන්සේ භාග්‍යතුන් වහන්සේට පිළිවදන් ඇසූහ. භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. මහණෙනි, මේ ස්ත්‍රී රූපය යම්සේ වේද, එසේ යම් රූපයක් පුරුෂයාගේ සිත්ගෙන සිටුනේද, එබඳු අන් එකද රූපයක් මං නොදක්මි. මහණෙනි, ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත්ගෙන සිටුනියේය. අති ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුද්ධ දේශනාවේ සූත්‍ර පිටකය
කොටස් ග්‍රන්ථ 5කට වෙන් කරලා තියෙනවා. ඒ තමයි දීඝ මජ්ක්‍ධිම සංයුක්තා, අංගුත්තරික කුද්ධිකා, නිකායා පංච ගම්භීරා, අත්තතෝ ධම්මතෝචි මේ කියන ගාථාවෙන් විග්‍රහ වෙනවා සූත්‍ර පිටකය දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, ඒ වගේම අංගුත්තර නිකාය සහ කුද්ධක නිකාය කියන මේ ධර්ම ග්‍රන්ථ 5ට අන්තර්ගත වෙලා තියෙන බව. එතකොට මේ ධර්ම ග්‍රන්ථ 5 හතරවෙනි ධර්ම කොටාශය තමයි අපි අද සාකච්ඡාවට භාජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකාය කියන කොටස. එතකොට අංගුත්තර නිකාය කියන කොටසේ අංගුත්තර නිකාය කියන නම මේ අංගුත්තර නිකාය ග්‍රන්ථයට එකතු වෙන්න හේතුව තමයි මේ ධර්ම ග්‍රන්ථයේ නිපාත 11කින් සමන්විතයි. ඒ කියන්නේ ඒකක නිපාතය, දුක නිපාතය, තික නිපාතය, චතුත්ථ නිපාතය, පංචක නිපාතය ආදී වශයෙන් නිපාත 11කින් සමන්විතයි. එතකොට මේ නිපාත 11 සූත්‍ර දේශනා සංග්‍රහ වෙන අනුපිළිවෙලක් තියෙනවා. ඒ තමයි එක කරුණ බැගින් සඳහන් වෙන සූත්‍ර දේශනා, ඒ කියන්නේ එක කරුණ ගානේ වෙන් කරලා දක්වලා තියෙන සූත්‍ර දේශනා විස්තර කරලා දක්වලා තියෙන සූත්‍ර දේශනා තියෙනවා ඒකක නිපාතේ. කරුණු දෙක බැගින් විස්තර කරපු සංග්‍රහ කරපු සූත්‍ර දේශනා අන්තර්ගත වෙලා තියෙනවා දුක නිපාතේ. එතකොට මේ විදිහට ඒ නිපාත 11ෙම එකින් එක කරුණින් කරුණ වැඩි වෙවි යන නිසා ඒ සංග්‍රහ වෙච්ච අනුපිළිවෙල නිසා තමයි මේ ධර්ම කොටාසයට අංගුත්තර නිකාය කියලා කියන්නේ. මේ අංගුත්තර නිකායේ ධර්ම කොටාසයේ විශාල ධර්ම රස වැහෙන ධර්ම කරුණු අන්තර්ගත වෙලා තියෙනවා. අද අපේ සාකච්ඡාවට භාජනය වෙන්නේ ඒ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ කියන්නේ පළවෙනි පොතේ ඒකක නිපාතයේ එන චිත්ත පරියාදාන වර්ගය. චිත්ත පරියාදාන වර්ගයේ පළමුවෙනි සූත්‍රය තමයි අපේ පින්වත් බුදු ස්වාමීන් වහන්සේ සජ්ජායනා කළේ. ඒ වගේම අපේ ධම්මදීප ස්වාමීන් වහන්සේ විසින් අර්ථය ප්‍රකාශ කළේ. ඒකේ තියෙන්නේ නාහම් වික්කවේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්සාමි යං ඒවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති යත ඉදං ඉති රූපෝ වික්කවේ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති කියන කාරණාව. මේකේ තේරුම අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා. එතකොට මේ ලෝකයේ යම් රූපයක් තියෙනවා නම් ඒ රූප අතුරෙහි පුරුෂයාගේ සිත යටපත් කොටගෙන තියෙන යට කරගෙන තියෙන සිතට තදින් බැඳී යන රූපයක් තියෙනවා නම් ඒ ස්ත්‍රී රූපය තමයි. එතකොට නාහං වික්කවේ අඤ්ඤං ඒක රූපම්පි සම්නුපස්සාමි. නාහං කියලා කියන්නේ න අහං කියන එක. මහණෙනි නාහං වික්කවේ කියලා කියන්නේ නාහං වික්කවේ අඤ්ඤං ඒක රූපම්පි සම්නුපස්සාමි. මහණෙනි මම වෙනත් මේ ස්ත්‍රී රූපයෙන් බාහිරව වෙන එකදු රූපයක්වත් මේ මිනිස්යාගේ සිත යටපත් කරගෙන පවතින යට කරගෙන යන එහෙම නැතිනම් සිත කදින් ඇලී යන බැඳී යන වෙන එකම රූපයක්වත් දකින්නේ නැහැ කියලා තමයි මේ දේශනාවේ අන්තර්ගතයේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට යම් රූපයක් මේ පුරුෂයෙකුගේ සිත යටපත් කොටගෙන මැඩගෙන යන්නේ කදින් ඇලීගෙන තියෙනවා නම් මේ ඒ ස්ත්‍රී රූපයයි කියන එක තමයි මේ සූත්‍රයේ සරල අන්තර්ගතය. මෙතනදී මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේගේ මේ ගැන්වීම පිළිබඳව අපි තව පැත්තකින් කුංචි කරුණු කීපයක් මතක් කරගන්න තියෙනවා. ඒ තමයි එම සූත්‍ර දේශනාවේදී
තියෙනවා ඒවං මේ සුතං ආදී ප්‍රකාශනයක්. එතකොට මේ ඒවං මේ සුතං කියන කොටස අන්තර්ගත වෙන්නේ මේ සූත්‍ර දේශනාවට ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් පළවෙනි සංගායනාවේදී ඒ කොටස එකතු කරනවා මා විසින් මෙසේ අසන ලදී කියලා. එතකොට ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් අසන ලද සියලුම සූත්‍ර දේශනා මෙන්න මේ විදිහට තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ සංගීතකාරක මහරහතන් වහන්සේලා ඉදිරියේ සංගායනාවට ගොඩනංවලා තියෙනවා. එතකොට එතකොට එන්නේ ඒ විදිහට මේ සූත්‍ර දේශනාවේදී අට කතාවේදී තවත් වැදගත් අර්ථයක් එකතු කරනවා. ඔය සමුනුපස්සනා කියන වචනේ ගැන ඒ තමයි සමුනුපස්සනා තියෙනවා ඥාන සමුනුපස්සනා, දිට්ඨි සමුනුපස්සනා කියලා දෙකක්. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ සමුනුපස්සාමි කියන වචනයක් භාවිතා කරනවා මහණෙනි මා විසින් මේ වෙනත් දකින්නේ නැහැ කියලා. සමුනුපස්සාමි කියන වචනේ. ඒකෙදි තියෙන්නේ දිට්ඨි සමුනුපස්සනාව නෙමෙයි ඥාන සමුනුපස්සනාවයි කියලා. ඒ කියන්නේ ඇසින් දකින රූපයක් නම් එහෙම නැතිනම් මොනවාම හරි මේ රූපයක් පිළිබඳව යම් කෙනෙක්ගේ සාමාන්‍ය කෙනෙකුගේ දැක්මක් තියෙනවා නම් ඒකට කියනවා දිට්ඨි සමුනුපස්සනාව කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානයෙන් මේ අනවරාග්‍ර සංසාරයේ පුරාවට ඇති තොරතුරු විශ්ලේෂණය කරගෙන තමයි ඒ කතාව කියන්නේ. ඒ කියන්නේ එක දවසක් දෙකක් තුනක් කල්පයක් දෙකක් තුනක කතාවක් නෙමෙයි අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සෙම ඔය සංසිද්ධිය ඔය විදියටම සිද්ධ වෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ කතාව මේ ආකාරයෙන් දේශනා කරන්නේ. එතකොට මේ සූත්‍ර දේශනා වල තව විග්‍රහයක් තියෙනවා. මෙතනදී කියන්නේ ලෝකයේ සිටින එක්තරා පිරිසකගේ කතන්දරයක් විතරයි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ලෝකයේ පුරුෂයන්ගේ සිත ස්ත්‍රී රූපයට පමණක්ම වසඟ වෙනව නෙමෙයි. ඊට මෙහා ස්ත්‍රී ශබ්ද, ස්ත්‍රී ගන්ධ, ස්ත්‍රී ස්පර්ශයට වසඟ වෙන ඒ කැටගරි වලට අයිති වෙන මේ පුරුෂ කොට්ටාස තියෙනවා. එතකොට මෙන්න මේ කොට්ටාස ගැන වෙනම සාකච්ඡා වෙනවා. මෙතනදී සාකච්ඡා කරන්න බුදුරජාණන් වහන්සේ මේ ස්ත්‍රී රූපයට ඇලී යන බැඳී යන ස්ත්‍රී රූපයේ විසින් යටපත් කරගෙන සිටිනවා නම් ඒ මේ පුරුෂයාගේ සිත. එතකොට පුරුෂයෙකුගේ සිත බලවත්ව යම් කරුණකින් යටපත් වෙනවා නම් මේ ස්ත්‍රී රූපේ නිසා තමයි ඊට වඩා බලවත් රූපයක් නම් මේකේ නැහැ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ බුදු වැසිනුදු දකින්නේ නැහැ කියන එක තමයි මේ සූත්‍රයේ පළමුවෙනි අර්ථ විග්‍රහය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මේ ධර්ම සාකච්ඡාව අහගෙන ඉන්නකොට අපේ ගෞරවනීය එප්පාවල සාගර සුමන ස්වාමීන් වහන්සේගේ විග්‍රහය හරියට හිතට කාවැදුනා. ඒ වෙලාවේ මට මෙන්න මේ විදිහට තමයි ඒක දැනුනේ. පිරිමියෙකුට ස්ත්‍රී රූපය තරම් දැනෙන අන්දමින් වෙන එකදු රූපයක්වත් මේ ලෝකේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ නුවණින් දැකලා තියෙනවා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ දකින්නේ මේ සංසාර දුකෙන් අත මිදෙන්නට අභිනිෂ්ක්‍රමණය කරනවා කියන එක ඒ තරම්ම අමාරු කටයුත්තක්. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී විවාහ වෙච්ච අය තමන්ගේ බිරිඳ දරුවෝ අතහැරලා දාලා මේ සංසාර දුකෙන් මිදෙන්නට ඉදිරිපත් වුණා. භද්‍ර යෞවන කාලේ හිටපු තරුණයෝ ඒ වගේම සිටුවරයෝ බොහෝ රූප සම්පත් ඇති අය තමන්ගේ පෙම්වතුන් අතහැරලා මේ සංසාර ගමනේ නතර කරන්නට බුදුරජාණන් වහන්සේත් එක්ක එකතු වුණා. ඔබ දන්නවා බද්ධවාර්ගික කුමාරවරුන්ට ඉතාමත්ම රූප සම්පත් ඇති ස්ත්‍රීන් හිටියා. ඒ හැම කෙනෙක්ම ඒ මොහොතේම අතහැරලා බුදුන් වහන්සේගේ ධර්මයත් එක්ක එකතු වුණා. ඒක අතිශයම අමාරු කටයුත්තක් කියන එක බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ ඥාණයෙන් දුටුවා. එහෙම කියන්න මම මේ වෙලාවේ කැමතියි.
ඔව් ලොකු සංඥාසේ ඒ සඳහන් කිරීමේදී මට මොන දෙයක් හිතුණා. දැන් මේ සූත්‍රයේ අපි දිගට යනකොට ඊළඟට සඳහන් වෙනවා මේ විදිහටම ස්ත්‍රියට ප්‍රේමනාපම රූපය පුරුෂයාගේ රූපය කියලා මතුවේ. ඒ නිසා මේ මට හැඟුණු දේ තමයි අපට පුරුෂයෙකුට ස්ත්‍රියක් වගේම ස්ත්‍රියකට පුරුෂයෙක් කියන මේ විරුද්ධ ලිංගික කෙනාව තමයි ප්‍රිය බඳින්නේ මනාපය ඇති වෙන්නේ. දිගින් දිගට අපට තණ්හාව ඇති වෙන්න යම් රූපයක් තියෙනවා නම් ඒ Tamanට විරුද්ධ වර්ගයේ රූපය කියන එක තමයි මට හිතුනේ සංඥාස. එහෙම කියනකොට මට තව දෙයක් කියන්න හිතුණා. දැන් ලෝකයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ opposite sex attraction. විරුද්ධ ලිංගික ආකර්ෂණය මුල් කරගත්ත සංකීර්ණ ප්‍රශ්න. පිරිමියාට ගැහණු නැතුවත් බෑ. ගැහණු අයට පිරිමි නැතුවත් බෑ. ඒ දෙකවල එකතු වුණාම ඒ දැටි උපාදානයයි තමන්ගේකම මගේ කියලා ගත් එකයි නිසා ඇති වෙන විවිධ ගැටලු කාන්තා හිංසනය ඒ වගේම පිරිමියාට දක්වන හිංසනයන් වගේ බොහෝ දේවල් මතුවලා තියෙන්නේ මේ විරුද්ධ ලිංගික ආකර්ෂණයත් එක්ක ඇතිවන පොරොත්තු නොදීමේ හැඟීම් කියලා ගත්තාම ඒක නිවැරදි වෙනවා. මෙවැනි අදහසක් මට කියන්නට හේතුනේ අපේ ගෞරවනීය ධම්මදීප මහප්‍රභාන්සේගේ ඒ වචනේ බොහොම තදින් දැනෙච්ච නිසායි. හොඳයි. බොහොම පිං සිද්ධ වෙනවට මේ අවස්ථාව දුන්නාට. මේකෙදි අපි මේ සූත්‍ර දේශනාවේ අර්ථය තව ටිකක් මතු කරගන්න පුළුවන් විදිහක් තමයි කිසියම් උදාහරණ කතාවක් අරගෙන මේක සාකච්ඡා කරොත් වඩා හොඳයි කියලා අපි හිතනවා. මේකෙදි උදාහරණ කතා නම් ගොඩාක් තියෙනවා මේ ස්ත්‍රී රූපේ නිසා මේ පල්ලෙහාට වැටිච්ච චරිත සමහර මේකෙදි අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරා බද්දවග්ගිය කුමාරවරු එතකොට ව්‍යාස කුල පුත්‍රයා ඒ වගේම සිද්ධාර්ථ ගෞතම මහා බෝධිසත්වයන් වහන්සේ පවා මේ ගිහි ජීවිතයේ අලුයමුළු කෙළපිටක් වගේ අතහැරලා දාලා බොහොම يعني හරිම ලේසියෙන් මේකෙන් නික්මිලා වැඩම කරා. එතකොට ඒකෙදි අදහස් කරන්නේ මුන්වහන්සේලා විසින් සංසාරයේ ගොඩනගලා තිබුණු මේ පාරමී ශක්තියේ බලය මේ සියලු කාමයන් නිකන් මේ විසික් කරලා දාන දෙයක් වගේ ඉවතලාමන මේ කුණු ගොඩක් වගේ අතහැරලා දාලා යන්න ඒ බෝධිසත්වයන් වහන්සේලා සිත පුරුදු කරලා තිබුණ නිසා ඒ ආකාරයට උන්වහන්සේලාට ඒ හැකියාව ලැබුණා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක සද්දාම්පි සමනුපස්සාමි යං ඒවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති යතයිදම් භික්කවේ ඉත්ති සද්දෝ භික්කවේ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. මහණෙනි මේ ස්ත්‍රී ශබ්දයේ යම්සේ වේද එසේ යම් ශබ්දයේ පුරුෂයාගේ සිත්ගෙන සිටුනේද එබඳු වූ අන් එකද ශබ්දයක් මම නොදක්මි. මහණෙනි ස්ත්‍රී ශබ්දය පුරුෂයාගේ සිත්ගෙන සිටුනේය. මේකේ අංගුත්තර නිකායේ දෙවෙනි සූත්‍ර දේශනාව හැටියට තමයි මේ සඳහන් කෙරෙන අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ සත්‍යයන්ය කරපු සූත්‍ර දේශනාව අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ සූත්‍ර දේශනාවේ අර්ථය අපේ ස්වාමීන් වහන්සේ මතක් කරා. ඒකේ තේරුම තමයි තේරුම තව පුංචි විග්‍රහයක් කරනවා නම් මේ ලෝකයේ ජීවත් වෙන පුරුෂයන්ගේ සිත ආකර්ෂණය කරන වශී කරන යටපත් කොටගෙන තියෙන යම් ශබ්දයක් මේ ලෝකේ තියෙනවා නම් ස්ත්‍රියගේ ශබ්දය තරම් ප්‍රබල ශබ්දයක් වෙන දක්වන්න බෑ කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී දේශනා කරන්නේ. එතකොට මේක තවත් එක ක්‍රමයක්. මොකද සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ අපි ඉන්ද්‍රිය ස්පර්ශයන් ලබන ආකාරයට තමයි මේ පංචකාම ගුණ තියෙනවා පහක්. පංචමේ භික්ඛවේ කාම ගුණා යනාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරපු ඒ කියන්නේ කාමයන්ට අරමුණු වෙන
කාරණාවන් පහක් තියෙනවා. ඒ පහ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ කරුණු පහ. එතකොට මේවා සම්බන්ධව තමයි මේ සාකච්ඡාව වෙන්නේ. මේ ගැන වැඩිදුර විස්තරයක් අපි ඉදිරියට තව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ඊළඟ සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරලා ඉමු. මෙතෙන්දී මමත් යමක් කියන්න කල්පනා කළා. දැන් සත්‍යය කියන එක බොහෝම තදින් මිනිස් හදවතට දැනෙනවා. සත්‍යය ඒ තරම්ම තදින් දැනෙන නිසා තමයි මේ ගායනාවලට ඒ තරම්ම ඉහළ වටිනාකමක් ලැබුණේ. ඒ ගායනාවන් අතර බොහෝම ඉදිරියෙන් තියෙන මේ ස්ත්‍රීන් විසින් කරන ගායනා. ස්ත්‍රීන් විසින් කරන ගායනා ඒ තරම්ම මිනිස් හදවතට, පිරිමියාගේ හදවතට සමීපයි කියන එක හැම තැනකදීම සාධාරණ වෙනවා. සමහර ධනත්වේරයෝ ඒ ගායිකාවන් මිලට ගන්නත් උත්සාහ කරන අවස්ථා තියෙනවා. ඒ නිසා ඇතිවන විශාල අර්බුදක් ලෝකේ කොතෙකුත් තියෙන බව හැමදෙනාටම පැහැදිලි වන සත්‍යයක්. අපි දැන් තුන්වෙනි ගාථාවට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ගන්ධම්පි සමනුපස්සාමි යම් ඒවම් පුරිසස්ස චිත්තං පරිදාය තිට්ඨති යතයිදම් භික්කවේ ඉත්ති ගන්ධෝ භික්කවේ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. මහණෙනි, මේ ස්ත්‍රී ගන්ධය යම්සේ වේද එසේ යම් ගන්ධයෙක් පුරුෂයාගේ සිත්ගෙන සිටුනේද එබඳු වූ අන් එකද ගන්ධයක් මම නොදක්මි. මහණෙනි, ස්ත්‍රී ගන්ධය පුරුෂයාගේ සිත්ගෙන සිටුනේය. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ මේ ලෝකයේ පුරුෂයෙකුගේ සිත වශී කරන්න පුළුවන්, යටපත් කරගෙන යන්න පුළුවන් යම් ගන්ධයක්, ගන්ධ කියලා මෙතන අදහස් කරන්නේ සුවඳ කියන අදහස. එතකොට මේ පාලියෙන් සුවඳ කියන එකට ගන්ධ කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ වැඩ සිටින කුටියට සඳහන් කරන්නේ ගන්ධ කුටිය කියලා. ඒකේ අදහස් කරන්නේ සුවඳවත් වූ මේ කුටිය කියන අදහස. එතකොට මෙන්න මේ ගන්ධ කියන වචනය සුවඳ කියන අදහසට තමයි අර්ථ ගන්නන්නේ. පාලි භාෂාවෙන් අර්ථය දෙන්නේ එහෙම. එතකොට මේ ඉත්ති ගන්ධ කියලා කියන්නේ ස්ත්‍රියගේ සුවඳ කියන එක. ස්ත්‍රී සුවඳ. එතකොට මෙතනදී ඒ ස්ත්‍රියගේ සුවඳ කියන එක විවිධ අර්ථකථන වලට ගන්න පුළුවන්. එතනදී එක්කෝ ඒ ස්ත්‍රිය විසින් ගාන ආලේප කරගන්න සුවඳ જાතියක් ආකර්ෂණය වෙන්න පුළුවන්. එහෙම නැතිනම් එයාගේ දාඩිය සුවඳ හෝ ඒ වගේ කිසියම් ආකාරයකින් මේ ස්ත්‍රී සුවඳ කියන අර්ථයෙන් සඳහන් කරනවා පුරුෂයෙකුගේ සිත වශී කරන්න පුළුවන්, රාගයටපත් කරන්න පුළුවන්, ඒ වගේම යටපත් කරගෙන යන්න පුළුවන්. මේ යටපත් කරගෙන යනවා කියන අර්ථය බොහොම මේ පොඩ්ඩක් විග්‍රහ කරගන්න ඕනේ අර්ථයක්. මේක අපිට තියෙන හේතුව මේ යටපත් කරගෙන යනවා කියලා කියන්නේ මොනවාම හරි දෙයකින් යට වුණාට පස්සේ අපිට නැගිටින්න හරි අමාරුයි. ඒ තීන මිද්දේ ගැන උදාහරණයක් තියෙනවා අර්ථකථාවේ. තීන මිද්දේ කියලා කියන්නේ ඇතෙකුට යට වුණා වගේ කියන. ඇතෙකුට යට වුණාට පස්සේ නැගිටිනවා කියන එක හරිම අමාරුයි. අමාරුයි කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඇතෙකුට යට වුණාම ජීවත් වෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. හැබැයි මෙතනදී අදහස් කරන්නේ ඇතෙකුට යට වුණොත් අපිට එතනින් ගැලවිලා නැගිටලා එනවා කියන එක හරිම අමාරුයි. මෙන්න මේ වාගේ තමයි මේ ස්ත්‍රී ශබ්දයට යට වුණාට පස්සේ, ඒකට බැඳුනට පස්සේ, වැසගත්තට පස්සේ, ඇලුනට පස්සේ ඒ වාගෙන් අතෑරිලා මේ වෙන පැත්තකට යනවා කියන එක. ඒ කියන්නේ අපි කියමුකෝ ගිහි ගෙදර අතහැරලා
මේ පැවිදි බවට එනවා කියන එක තමන්ගේ සිත තදින් ඇලී ගිය ස්ත්‍රී ගන්ධයක්, ස්ත්‍රී රූපයක්, ස්ත්‍රී ශබ්දයක් මේ දේවල් අතහැරලා දාලා සම්පූර්ණයෙන්ම මිදිලා අයින් වෙලා එනවා කියන එක තාම අමාරු කටයුත්තක්. මේක ගැන අපි තව විස්තර සාකච්ඡා කරනවා. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයෙන්, ඒ කියන්නේ සර්වඥතා ඥානය කියලා කියන්නේ සියලු සංකත අසංකත සියලු දේ දකින්න පුළුවන් මහා නුවණැසට. එතකොට ඒකෙදි කිසිම ආකාරයකින් අතීත කාලයේ හෝ වේවා, අනාගත කාලයේ හෝ වේවා, වර්තමාන කාලයේ හෝ වේවා කිසිම ඒ බුදුවැසට බාධාවක් නැහැ. මොකද ඒ සර්වඥතා ඥානය හැම වෙලාවෙම තියෙන අනාවරණ ඥානය කියන මේ ආවරණ බැහැර කරන ඥාණයෙන් යුක්තව. ඒ කියන්නේ සබ්බං සංකතම සංකතං අනුශේෂං ඥානාති සබ්බඤ්ඤුත ඥාන තප්ත ආවරණං නත්ථීති අනාවරණ ඥානං. සියලු සංකතයක් අසංකතයක් දක්නා නුවණ සර්වඥතා ඥානයයි එහිලා ආවරණයක් නැති බව අනාවරණ ඥානයයි. එතකොට මේ කතා කරන්නේ මේ ලෝකයේ නුවණසින් දෙවියන්ට, බ්‍රහ්මයන්ට, මිනිසුන්ට, දෙවි මිනිස් ප්‍රජාවේ හැමට අග්‍ර වූ මහා නුවණින් යුතු ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින් දැක දැන දේශනා කරනවා මහණෙනි මේ පුරුෂයෙකුගේ සිත ආකර්ෂණය කරන්නට පුළුවන් ස්ත්‍රී ගන්ධය තරම් වෙන ගන්ධයක් මේ ලෝකේ නැහැ කියලා. මෙහෙම කියන්න පුළුවන්කම නම් තියෙන දැන් මෙතන පාලියෙන් කියනකොට ගන්ධ කියන්නේ සුවඳ කියන එකනේ. එහෙම. ඒතර සිංහලෙන් කියනකොට ගන්ධ කියන්නේ මේ දුර්ගන්ධ. ඒ කියන්නේ ප්‍රියමනාප නැති ගන්ධ. ඉතින් දැන් සිංහලයේ තියෙන ගන්ධ සුවඳ කියලා. ගන්ධ කියන්නේ දුර්ගන්ධය, සුවඳ කියලා කියන්නේ සුගන්ධය. එතකොට පාලි භාෂාවේදී ගන්ධය කියලා කියන්නේ සුවඳ, එතන දුගඳක් තියෙන එකට දුර්ගන්ධ කියලා. ඉතින් ඒ නිසා මෙතන ගන්ධය කියන එක සුවඳ කියලා තමයි අපිට ගන්න වෙන්නේ. හොඳයි. අපි ඊළඟට යනවා 4 වෙනි ගාථාවට. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක රසම්පි සමනුපස්සාමි යං ඒවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති යත ඉදං භික්ඛවේ ඉත්ති රසෝ භික්ඛවේ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති තී. මහණෙනි මේ ස්ත්‍රී රසයේ යම්සේ වේද එසේ යම් රසයෙක් පුරුෂයාගේ සිත්ගෙන සිටුනේද එබඳු වූ අන් එකද රසයක් මං නොදක්මි. මහණෙනි ස්ත්‍රී රසය පුරුෂයාගේ සිත්ගෙන සිටුනේය. පංචකාම අරමුණු වල 4 වැනි රසය දිව හා සම්බන්ධ කරුණයි. ඉතින් මෙතනදී රස කියන කතාව අන්තර්ගත වෙලා තියෙනවා ස්ත්‍රී රසය කියන අදහසින්. මෙතනදී මේ ස්ත්‍රී රසය කියන සාමාන්‍ය අර්ථය කැම බීමේදී දිවට දැනෙන රසය ලෙස නෙමෙයි, මනසින් ලබා ගන්නා කිසියම් ආස්වාද රසයක් කියන අදහස තමයි ඉදිරිපත් කරන්නට තියෙන්නේ. ඒ වගේම තව පැත්තකින් අපිට මේකෙදි ගන්න පුළුවන් ඒ ස්ත්‍රියක් විසින් විසින ලද ආහාර පානවල රසයට බොහෝ වෙලාවට පිරිමි පුද්ගලයන් බොහෝ ඇලුම් කරනවා. ඒ කියන්නේ රසයට උයන්න පුළුවන් අයට ලොකු ආකර්ෂණයක් ඒ නිසාම ඇති වෙන අවස්ථා තියෙනවා. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක පොට්ටබ්බම්පි සමනුපස්සාමි යං ඒවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති යත ඉදම් භික්ඛවේ ඉත්ති පොට්ටබ්බෝ භික්ඛවේ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. මහණෙනි මේ ස්ත්‍රී ස්පර්ශය යම්සේ වේද එසේ යම් ස්පර්ශයක් පුරුෂයාගේ සිත්ගෙන සිටුනේද එබඳු වූ අන් එකද ස්පර්ශයක් මම නොදක්මි. මහණෙනි
ස්ත්‍රී ස්පර්ශය පුරුෂයාගේ සිත් ගැන සිටුනේය. ඒකට දැන් පස්වෙනි සූත්‍ර දේශනාව මේ ස්ත්‍රිය සම්බන්ධ කරුණු වලදී මම හිතන්නේ අන්තිම සූත්‍ර දේශනාව විතරයි සඳහන් වෙන්නේ. ඒකෙදි කියන්නේ පොට්ටබ්බ රසය සම්බන්ධව, ඒ කියන්නේ ස්පර්ශ රසය සම්බන්ධව තමයි කතා කරන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාවේදී සාමාන්‍යයෙන් පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු ගැන තමයි සාකච්ඡා කරන්නේ. එතනදී කාය ස්පර්ශය සඳහන් කරන්න පුළුවන් පොට්ටබ්බේ කියන අදහසින්. එතකොට ස්පර්ශ රසය, ස්පර්ශ රාගය කියන අදහසින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ පුරුෂයෙකුගේ සිත දැඩිව ආකර්ෂණය වෙන යම් ස්පර්ශයක් තියෙනවා නම් ඉන්නේ ස්ත්‍රී ස්පර්ශයයි කියන එක සඳහන් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන ස්ත්‍රී ස්පර්ශයට වඩා බලවත් දෙයක් වෙන මේ ලෝකේ නැත කියන අදහස තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට දැන් අපි සාකච්ඡා කරගත්තා මෙතන සූත්‍ර දේශනා පහක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ විසින් සජ්ජායනා කරලා ඊට පස්සේ අපේ ධම්මදීප ස්වාමීන් වහන්සේ අර්ථ ප්‍රකාශ කළා. ඊට පස්සේ ඒ ගැන පුංචි විස්තරයක් අපි ඉදිරිපත් කළා. එතකොට මෙතනදී අපි සාකච්ඡා කරගත්තේ මේ ලෝකයේ තියෙන පංච කාම ගුණයන්ගෙන් මේ පුරුෂයාගේ සිත වසඟ කරන කාම ගුණයන් පහක් පිළිබඳව. සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ පංච කාමයක් තියෙනවා ලෝකේ. පංචමේ වික්කවේ කාම ගුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරලා තියෙන ඔය අස්සපුර සූත්‍ර දේශනාව වගේ සූත්‍ර දේශනාවල් වලදී එතන මේ පංච කාම ගුණයන්ගෙන් පුරුෂයාගේ සිතට දැඩිව ආකර්ෂණය වෙන, පුරුෂයාගේ සිත වසී වෙන කාමයන් පහක් තමයි දක්වලා තියෙන්නේ මේ සූත්‍ර දේශනා පහේ. ඒ තමයි ස්ත්‍රී රූපය, ස්ත්‍රී ශබ්දය, ස්ත්‍රී ගන්ධය, ස්ත්‍රී ස්පර්ශය, ඒ වගේම ස්ත්‍රී රසය කියන මෙන්න මේ කරුණු පහ. එතකොට මේ සූත්‍ර දේශනාවල අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන්නේ නාහං වික්කවේ අඤ්ඤං ඒක රූපම්පි ඒක සබ්දම්පි ඒක ගන්ධම්පි ඒක රසම්පි ඒක පොට්ටබ්බම්පි සමුපස්සාමි යන්නේවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති අතීදං ඉත්ති රූපෝ ඉත්ති සබ්දෝ ඉත්ති ගන්ධෝ ඉත්ති රසෝ ඉත්ති පොට්ටබ්බෝ කියන ආකාරයට තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේකේ තේරුම ස්ත්‍රී රූපය, ස්ත්‍රී ශබ්දය, ස්ත්‍රී ගන්ධය, ස්ත්‍රී රසය, ස්ත්‍රී ස්පර්ශය තරම් මේ පිරිමි කෙනෙකුගේ සිත ආකර්ෂණය කරන, සිත බැඳෙන වෙනත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් නොමැති බව බුදුනුවණින්ද දැක ගන්නවා කියන කාරණාව මෙතනදී අන්තර්ගත වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් පින්වත්නි මේකෙදී මේ සාකච්ඡා කරන්නේ අපි මුලදී කතා කළ අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරා දැන් බෝධිසත්වයන් වහන්සේලා ඒ වගේම බද්දවග්ගයේ කුමාරවරු ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටිය රජ මැති ඇමතිවරු සම්පූර්ණම තමන් අත්විඳින්මින් සිටි කාමසැප අලුයමුළු කෙළපිඩක්සේ සලකා අතහැරලා එතනින් ඉවත් වෙලා ඇවිදින් සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදිව මාර්ගඵල අවබෝධයෙන් අමා නිවන් සුව අවබෝධ කරගත්තා. මේකද ස්වාමීන් වහන්සේ බොහෝම හොඳ උදාහරණ කතාවක් තියෙනවා. ඒ උදාහරණ කතාවේදී බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා මේ ප්‍රඥාව නොමැතිකමින් තමයි මේ අරුබුදය හටගන්නේ කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි එක පුරුෂයෙක් ඉන්නවා මේ පුරුෂයාට තියෙන්නේ බොහෝම දුක්ඛිත ජීවිතයක්. එයාට තියෙන්නේ කටුමැටි ගහපු ගෙදරක්. ඒ වගේම ඒ වහලෙන් අහස බැලුවහම තරු ගණන් කරන්න පුළුවන්
මොකද ඒ තරම් මේ වහලි සිදුරු තියෙනවා. එතකොට ඊළඟට කියනවා මෙයාට ඉන්නවා කාන්තාවක් ඇටසැකිල්ලක් වගේ. මෙයාගේ බොහොම කර්කශ රූපයක් තමයි තියෙන්නේ. ඊළඟට මේ කාන්තාවගේ ගතිගුණ යක්ෂණියක් වගේ. එතකොට හැබැයි ප්‍රඥාව නොමැති පුද්ගලයාට මේ ටික අතහැරලා එන්න බෑ කියනවා. අර ස්ත්‍රී එයාට ආහාර පාන තියෙන්නේ සමහර දවසක් යවුවොත් දවසක් නැහැ. බොහොම ආර්ථිකව අවේගකම් වලින් ගොඩාක් පීඩාවටපත් වෙමින් වාසය කරන කෙනෙක්. එතකොට හැබැයි මෙයාගේ දුර්වල ප්‍රඥාව නිසා මෙයාගේ අවබෝධය දුර්වල නිසා මේ බුදුරජාණන් වහන්සේලා වදාරන ධර්මය මෙයාට වැටහෙන්නේ නැහැ. මෙයාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙයා මේ ටික අතහැර ගන්න බැරුව ඉන්නවා. සාමාන්‍යයෙන් අපි නම් සාමාන්‍යයෙන් හිතයි ඕක ඔතන මොකද්ද තියෙන සැපේ ඕක අතහැරලා දාන්න මොකද බැරි කියලා. නමුත් එහෙම බෑ. ඒ ටිකට මෙයා ඇලිලා එතනින් ගැලවී ගන්න බැරුව වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි යම් කෙනෙක් ඉන්න ගොඩක් හොඳ ප්‍රඥාව දියුණු කෙනෙක් ඉන්නවා. එයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා. එහෙම ධර්මය අහන්න ලැබුණාට පස්සේ මෙයාගේ ස්වභාවය කියනවා මෙයා බොහොම ඉහළම මනුෂ්‍ය ලෝකයේ විඳින්න පුළුවන් ඉහළම සැප සම්පත් විඳින කෙනෙක්. මෙයාට සීත ඍතුවෙන්වත් කිසිම ඍතු පීඩාවක් නැහැ. මෙයාට ඒ විදිහට මාලිගා සකස් කරලා මෙයාට බොහොම අලංකාර දිව්‍ය මාලිගා වගේ ගෙවල් දොරවල් හදලා දීලා තියෙනවා. මෙයාට වටේ පිරිවරාගත්ත දිව්‍යාංගනාවන් බඳු රූපශ්‍රීන් යුතු ස්ත්‍රීන් මෙයාව පිරිවරාගෙන ඉන්නවා. එතකොට මෙයාට හැම සැපතක්ම තියෙනවා. ආහාර පානද ලෝකේ තියෙන හැම ආහාරයක්ම රසයක්ම මෙයාට ලැබෙනවා. එතකොට මෙයා විල්ලුද පළස් අතුරපු බිමක තමයි අඩිය තියන්නේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියනවා මේ තරම් කම්සැපෙන් මුසපත් වෙලා ඊටාම ඉහළම කම්සැප විඳින මේ පුද්ගලයාට ප්‍රඥාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා එයා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් දුන්න ගම අර සියලු දේ අතහැරලා එනවා කියලා. එහෙනම් මෙතන කතාවේදී අපි තේරුම් ගන්න ඕනේ මේක ප්‍රඥාව දියුණු කරගෙන කෙනෙකුට නෙමෙයි. මෙතනදී නුපුහුණු මනසක් ඇති සාමාන්‍ය ලෝකේ මේ පුහුදුන් සත්‍යයේ ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී විග්‍රහ කරලා දක්වන්නේ. මෙතනදී විශේෂයෙන්ම පුරුෂ පක්ෂයේ පිළිබඳව පිරිමි අයගේ ආකල්ප පිළිබඳව තමයි සාකච්ඡාවට භාජනය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පුංචි උදාහරණ කතාවක් මෙතෙන්ට එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. තවත් මේ කරුණු ගැන තව පැහැදිලි කර ගැනීමක් කරන්න. ඒ තමයි ඔය ලංකාදීප උත්පත්ති කතාවේ රසවාහිනියේ සඳහන් වෙලා තියෙනවා ලංකාවේ සිද්ධ වෙච්ච එක සිදුවීමක්. එක්තරා ස්වාමින් වහන්සේ නමක් හිටියා. ගුරු ස්වාමින් වහන්සේත් එක්ක උන්වහන්සේ මහසෑය වන්දනා කරන්නට වැඩම කළා. මහසෑය වන්දනා කරන්නට වැඩම කරලා එතකොට ගුරු ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා එවත්නි මල් ටිකක් නැද්ද පූජා කරගන්න. එතකොට කිව්වා මොහොතක් වැඩ ඉන්න ස්වාමීනි කියලා. අර ස්වාමින් වහන්සේ එතනින් අතුරුදහන් වෙලා ඉරිදි බලයෙන් හිමාල වනයේට ගිහිල්ලා මල් බොට්ටක් අරගෙන ආවා. මල් බොට්ටක් අරන් ඇවිල්ලා ස්වාමීනි කැමැති පරිදි මල් පූජා කරන සේක්වා කියලා ගුරු ස්වාමීන් වහන්සේ අතට අර මල් ටික බාර දෙනවා. එතකොට මේ මල් ටික බාර දුන්නාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ මේ මල් බොට්ට අරගෙන මල් බොට්ටෙන් මල් ටික අරගෙන පූජා කරනවා. ඒ මහසෑයේ වේසාවලු මත අකුරලත් මේ මල් ඉතුරු වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා ගුරු ස්වාමීන් වහන්සේ ගෝල ස්වාමීන් වහන්සේට කියනවා එවැත්නි මේ මල් ඉවර වෙන්නේ නැහැ කියලා. එතකොට කියන ස්වාමීනි මල් පූජා කරලා ඉවර නම් ඒ මල් කොට අනිත් පැත්ත හරවන්න කියනවා. අනිත් පැත්ත හැරෙව්වට පස්සේ මල් ඉවර වෙනවා. එතකොට මෙතනදී මේ පුංචි ස්වාමීන් වහන්සේ කරේ 이르දි ප්‍රාතිහාරයක්. ඉද්ධි විද ඥානයෙන් කරන්න පුළුවන් 이르දි ප්‍රාතිහාරයක්. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා කොච්චර කල්ද ඔබ මේ හැකියාව දියුණු කරගෙන කියලා. එතකොට පින්නන්නේ ඒ ස්වාමීන් වහන්සේ තමන්ගේ කාලය කියනවා. එතකොට ඒ ගුරු ස්වාමීන් වහන්සේ කියනවා එවත්නි මනාකොට හිත අනිත්‍යානුපස්සනාදී භාවනාවන්ගෙන්
පුරුදු කරලා මේ දුකින් නිදහස් කරගත්තේ නැත්නම් යම් දවසක එක ඇහැ කන කාන්තාවකගෙන් ලුණු නැති කැඳ පොණ්ඩ සිද්ධ වෙයි කියලා කියනවා. එතකොට මේ පොඩි ස්වාමීන් වහන්සේට මේ ප්‍රකාශ කරන කාරණාව තදින් හිතට යන්නේ නැහැ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ අප්‍රමාදීව කෙලෙස් ප්‍රහාණය කරන්න මහන්සි වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ ධානලාභී කෙනෙක්, අභිඥා බල ඇති කෙනෙක්. ඉතින් නමුත් මේ ස්වාමීන් වහන්සේ මේ කෙලෙස් ප්‍රහාණය කරගන්න මහන්සි වෙන්නේ නැහැ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? මේ ස්වාමීන් වහන්සේ අර ධාන සුවයෙන්ම අභිඥා සුවයෙන්ම කල් ගත කරනවා. එතකොට දවසක් මේ ස්වාමීන් වහන්සේ අහසින් ගමන් කරන විට මල් වියනක මල් නෙලමින් ගීත ගායනා කරන තරුණියකගේ කටහඬ ඇහෙනවා. කාන්තාවකගේ මේ ගායන ස්වරය ඇහිලා මේ ස්වාමීන් වහන්සේගේ හිත අර ධානයෙන් පිරිහි යනවා කියලා සඳහන් කරනවා. මේ ධානයෙන් පිරිහි ගිහිල්ලා ඒ උයනටම පැමිණිලා අර කාන්තාවගේ ගෙදර ගිහිල්ලා මේ කාන්තාව හා විවාහ වෙලා පැවිදි ජීවිතයෙන් සමු අරගෙන වාසය කරනවා. මෙයා වෘත්තියට පසුකාලීනව කරන්නේ පේස කර්මාන්තය. එතකොට මේ පේස කර්මාන්තයේ ඇඳුම් මහාන කර්මාන්තයක තමයි මෙයා වැඩ කරන්නේ ඉදිකටු සහ සම්බන්ධ. ඉතින් දවසක් මෙයා ගොඩාක් මහන්සි වෙලා ඉන්න වෙලාවේදී කෑම ගේන්න බිරිඳ පරක් වෙනවා. බිරිඳ ආහාර ගේන්න පරක් වුණාට පස්සේ මෙයා මොකද කරන්නේ? බොහොම කේන්තියෙන් ඉන්නෝ මේ ගෑණි කුලේ ගිහින් දන්නේ තාම නැහැ කියලා. එතකොට බිරිඳ මේ කැඳ එකක් තමයි එදා ආහාරයට අරගෙන එන්නේ. එතකොට මොකද මේ කරේ කියලා පරුෂ වචනයෙන් බිරිඳට කෑ ගහලා මේ කිව්වාම බිරිඳත් කට ගහගෙන ආවම අතේ තියෙන ඉදිකට්ටෙන් දමල ගහනවා. ඉදිකට්ට ගිහින් ඇමිනෙනවා අර කාන්තාවගේ ඇහි. ඉදිකට්ට ඇමුණුනාට පස්සේ ඇහැ අන්ධ වෙනවා. මෙයා දැන් ඇහැ අල්ලගෙන මොරදී කෑ ගහනවා. එතකොට අර මනුස්සයාට බඩගිනි දැන් ගෙනාපු අර කැඳේක අරගෙන බොණ්ඩ ගත්තට පස්සේ කැඳේකේ ලුණු නැහැ. ආන්නේ වෙලාවේ තමයි මතක් වෙන්නේ අර ගුරුහාමුදුරුවෝ මාසය මළුවේදී ප්‍රකාශ කරපු කතාව. ඒ ගුරු ස්වාමීන් වහන්සේ අනාගතයේ දකින්න පුළුවන් අභිඥා බල තිබුණ රහතන් වහන්සේ නම. කාමයන්ගේ තියෙන ස්වභාවය මනවින් දන්න මේ රහතන් වහන්සේ ඒ නිසායි අර ස්වාමීන් වහන්සේට අවවාද කළේ අනාගතේ ඔබ මනවින් පුහුණුනේ නැත්තම් මේ කාමයන් අතහැරලා දැම්මේ නැත්තම් මේ භාවනාවෙන් උපදවාගත්ත ධානයන්ගේ ඇලී වාසය කරමින් ඉතියොත් විදර්ශනා නොකොට යම් දවසක ඔබ මේ පිරිහි මෙබඳු දුකකටපත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වෙලාවේ ඇඬු කඳුලින් සංවේගයටපත් වුණා කියනවා. බොහෝම දුක්කටපත් වුණා කියලා කියනවා. මේ තමන් ඒ වෙලාවේ ගුරුවරයාගේ වචනයට පිළිගත්තේ නැති නිසා ඒ වෙලාවේ ගුරුවරයා දුන්න වචනයට අනුව අප්‍රමාදී නොවිච්ච නිසා. මේකේ තේරුම තමයි එතකොට එහෙමනම් අප්‍රමාදී වෙන්න තියෙන්නේ විශේෂයෙන් මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ඇස කන නාසය දිවකය මනස කියන මේ අරමුණු ඔස්සේ සිතට ඇතුළු වෙන අරමුණු වලින් ආරක්ෂා වීම. තව මෙතෙන්දී කතාවක් එකතු කරන්න ඕනේ. ඒ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ස්ත්‍රිය සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා මොන විදිහටද ඇසුරු කරන්න ඕනේ කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ස්ත්‍රී රූපය නොදැක්ක යුතුයි. අදස්සනං ආනන්ද දකින්න එපා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ එතනින් නොනැවති අහනවා ස්වාමීනි දකින්න සිද්ධ වෙනවා නම් කතා කරන්න එපා. සිනහ වෙන්න එපා කියනවා. එතකොට ඊට පස්සේ කියනවා ස්වාමීනි අපිට සිනහ වෙන්න සිද්ධ වුණොත් කතා කරන්න එපා කියනවා. එතකොට කතා කරන්න සිද්ධ වුණොත් එහෙමනම් කතා කරන්න කියනවා අම්මාගේ වයස කෙනෙක් එක්ක අම්මා වගේ හිතාගෙන කතා කරන්න කියනවා. නැගණියගේ වයස සහෝදරයෙකුගේ වයස කෙනෙක් එක්ක සහෝදරියක් කියන සංඥාවෙන් කතා කරන්න කියනවා. මෙන්න මේ තරම් ඈතින් තියන්න හේතුව තමයි ස්ත්‍රී රූපය, ස්ත්‍රී ශබ්දය, ස්ත්‍රී ගන්ධය, ස්ත්‍රී රසය, ස්ත්‍රී ස්පර්ශය කියන මෙන්න මේ කියන කාමයන්
තමයි කිරින් කෙනෙකුගේ සිත පුදුමාකාර විදියට මේ ඇදිලා බැඳිලා ආකර්ෂණය වෙලා තියෙන්නේ. ඒ නිසායි මේකට කාරණා. ඊළඟ තව කරුණක් කියන්නම් මේකේ බරපතලකම පැහැදිලි කරන්න. ඒක සූත්‍ර දේශනාවක තියෙනවා. කොසල් රජුගේ විජිතයේ දණ්ඩ කර්ම කරන ප්‍රදේශයේ මේ ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ ගිහින් එනකොට වදකාගාරයක් දකින්න ලැබෙනවා. ඒකේ මිනිස්සු බැඳලා තියෙනවා අත් දෙකයි කකුල් දෙකයි දන්වැල් වලින් හදට ඇදලා ගැට ගහලා තියෙනවා. එතකොට ඒ වගේම සමහර අය තනි කකුලෙන් එල්ලලා තියෙනවා. සමහර අය කකුල් දෙකෙන් එල්ලලා තියෙනවා. සමහර කට්ටිය කොටන් වලට බැඳලා තියෙනවා. සමහර කට්ටිය දඬු කඳේ ගහලා තියෙනවා. මේ විදිහේ පුදුම විදිහට මේ බැඳලා දාලා තියෙනවා. මේ හරීම වේදනාකාරී විදිහේ ඉරියව් වලට පත් කරලා තියෙනවා. එතකොට අර ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ අපිට දකින්න ලැබුණ මේ කොසල් රජුගේ වදකාගාරයක් මෙන්න මේ විදිහට මෙයාලාව බැඳලා දාලා තිබුණා. මීටත් වඩා දරුණු බන්ධනයක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එතකොට කියනවා මහණෙනි ඔය බන්ධනේ බොහෝම පුංචි බන්ධනයක්. නමුත් මේ කෙලෙස් වලට බැඳිච්ච බැඳිල්ල ඊට වඩා ගොඩාක් බරපතලයි. මේ පුරුෂයාගේ සිත ස්ත්‍රී රූපයට, ස්ත්‍රී ගන්ධයට, ස්ත්‍රී ශබ්දයට, ස්ත්‍රී රසයට, ස්ත්‍රී ස්පර්ශයට, මේ ස්ත්‍රියගේ හා බැඳුණු කාමයන්ට, මේ රාගයට, මේ පංචකාමයන්ට බැඳිලා තියෙන බැඳිල්ල ඊට වඩා ගොඩාක් බරපතලයි කියන්නේ. ඒකෙන් ගැලවෙන එක හරිම අමාරුයි කියනවා. ඉතින් ඒ නිසා ඕන තරම් උදාහරණ අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේ කාමයන් නිසා සිද්ධ වෙච්ච මේ ස්ත්‍රී නිසා මේ මෑතකදී මේ අපේ තරුණ දරුවෙක් සිවිදි විනාශා ගත්තා ප්‍රේම සම්බන්ධතාවයක් නිසා. ඉතින් මෙන්න මේ විදිහ අනේක ප්‍රකාර අකුසල් වලට මිනිස්සු පෙළඹෙනවා. ඒ වගේම අනේක ප්‍රකාර දුක්ඛයන්ට පෙළඹෙනවා. සසර දීර්ඝ කරගෙන සතර අපාය ආදී දුකටපත් වෙන්න අරමුණු ඇති කරගන්න පුළුවන් අනේක අවස්ථාවන් මේ ස්ත්‍රී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන්ට වසඟ වීමෙන් මේ අසුරු කිරීමෙන් ආකර්ෂණය වීමෙන් මෙබඳු දුකකට සංසාරයේ මේ සත්‍යයන්ට පත්වෙන්න පුළුවන් කියන කාරණාව අපගේ භාගතුන් වහන්සේ විසින් නොයෙක්වර දේශනා කරලා තියෙනවා. ඒ නිසා යම් කෙනෙක් කැමති නම් මේ සංසාර දුකින් නිදහස් වෙන්න මේ ධර්මයේ දියුණු කරගන්නට ආන්නේ කෙනා කරන්ට ඕනේ මේ ස්වාමීන් වහන්සේලා හෝ වේවා ගිහි සද්ධාවන්ත උපාසක කෙනෙක් හෝ වේවා තමන්ගේ සිත ස්ත්‍රී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් දුරස්ව තබාගෙන ඒ ඇසුරු කරන මොහොතේදී බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනාව අනුව යමින් කටයුතු කරමින් තමන්ගේ ජීවිතය ඉන්ද්‍රිය ස්පර්ශයන්ගෙන් ආරක්ෂා කරගෙන සිතට පංචකාමයන්ගෙන් ඇතිවෙන නීවරණ ධර්මයන් ඇතිවෙන දිගනෝදී කටයුතු කරන එක තමයි සකස් කරගත යුතු මේ උතුම් සූත්‍ර දේශනාවන්ගෙන් ගත යුතු ආදර්ශය කියලා අපි මතක් කරනවා. මෙන්න මේ කාරණා පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්ම කරුණු පහක් සත්‍යයනා කළා. ඉතින් අපේ ගෞරවනීය සාගර සුමන ස්වාමීන් වහන්සේ අපේ අභිනිෂ්ක්‍මණය උනන්දු කරන විදිහට කතා කරනකොට මම කල්පනා කරා දැන් ලෞකික ජීවිතයක් ගත කරන ඒ මට්ටමට සිත දියුණු නැති අය කොයි විදිහටද පවතින්න ඕන කියන එක ගැන හිතන්න අවස්ථාවක් දෙන්න. මේ සියල්ලක්ම මේ ආකාරයෙන් තිබුණාම අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ අපි ඒවට වහල් වුණොත් පමණයි. එහෙම වහල් භාවයෙන්පත් නොවි ඒ තැන නිවැරදි ලෙස ඉන්ද්‍රියක් පිනවීම ජීවිතය ගත කිරීම කියන එක තිබුණොත් මේ පෞල් ජීවිත ගත කරන අඹ දරුවන් හැටියට ඉන්න දූ දරුවන් පෝෂණය කරන මේ පෞල් වල ඉන්න අයට ඒ ස්වභාවයන්ට වහල් නොවි ඒවා ඉතාමත්ම නුවණින් යුතුව කළමනාකරණය කරමින් ලෝකයේ තුල යම් නිවැරදි සැපයක් වේද ලෞකික වශයෙන් ඒ සැපේ ළඟා කර ගන්නට පුළුවන්කම තියෙනවා. එක පැත්තකින් නිවන් පිණිස කටයුතු කරන්නට ඉදිරිපත් වෙන අයට ඒ ආකල්ප ඔස්සේ
එසේ නොමැතිව අර ව්‍යග්ගපජ්ජ තරුණයා කිව්වා වගේ නිවන් දැකීමේ නම් අදහසක් නැහැ. ඒත් අපිට මේ පෞල් ජීවිතේ කොහොමද ගෙනියන්න පුළුවන් නිවැරදිව කියලා කියන අදහස් ඇති අයට ඒ ආකාරයට ගන්න පුළුවන් බව අපි මේ වෙලාවෙත් ගන්න ඕනේ. මේ ධර්මයේ අන්තගාමී ආකාරයෙන් අරගෙන ඊට පස්සේ ද්වේෂ සහගත සිත් ඇති කරගෙන ධර්මයේ කෙරෙහි කලකිරලා පව් පුරව ගන්නට උනන්දු නොවිය යුතු බව එතන පෙන්වා දෙන්න ඕන. මොකද බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට පිවිසෙන්නේ කාගේවත් හිත තලන්නට පෙළන්නට දැඩි ස්වභාවයෙන් කරුණු කියන්නට නෙමෙයි. හැම විටම බුදු පියාණන් වහන්සේගේ අභිප්‍රාය ලෝක සත්‍යය දුකින් මුදවා ගැනීමයි. කරුණාවෙන් යුක්තව කටයුතු කරන කල්ලි ඒ කරුණාව තහවුරු වෙන්නේ ප්‍රඥාව වැඩෙනකොට. ඒ නිසා මහා ප්‍රඥාව බුදු පියාණන් වහන්සේ කාගේවත් හිස්ත්‍රිත වන්නට ස්ත්‍රී විරෝධී අදහස් වපුරන්නට උත්සාහ නොකළ බව මේ වෙලාවේ හිතට ගත්තාම තමයි ධර්ම විරෝධී ආකල්ප ඇවිල්ලා පාපෙත් නැඹුරෙන ස්වභාවය මගහරව ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මම මේ ටික ඔබට මේ ආකාරයෙන් මතක් කර සිටිනවා. හොඳයි මනම් අපි අද මේ දේශනාවේ සමාප්තියටයි එළඹෙමින් ඉන්නේ. ඒ නිසා මේ වෙන විට අපි කරුණු ගණනාවක් චිත්ත පරියාදාන වර්ගයේ අසුර කරගෙන විස්තර කරන්න යෙදුණා. ඒ නිසා ඒ සඳහා මේ ධර්ම සාකච්ඡාවට ගෞරවයෙන් වැඩම කරලා වදාළ වූ අතිපූජනීය අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ, වැලවත්තේ සීල ගවේෂී ලොකු ස්වාමීන් වහන්සේට, ඒ වගේම එපාවල සාගර සුමන ස්වාමීන් වහන්සේට අපි ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. මෙවැනි සාකච්ඡා තුළින් නැවතත් අපි මුද ගැසීමු කියන ආරාධනාව සිදු කරමින් සිල් දනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගන්නවා. සිල් දනාටම තෙරුවන් සරණයි.